තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය විසින් 2021 අසිරිමත් වෙසක් මංගල්‍ය සමරනවස් අප සංගමයේ සියලු සමාජිකයින් හා පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් මෙම ධර්ම දේශනය අපි අද සංවිධානය කරලා තියෙනවා. අද පවතින වසංගත තත්ත්වය තුළ ජපානයේ සිට විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් උසස් අධ්‍යාපන කටයුතු හා අනිකුත් කටයුතු වල නිරතලා සිටින වෙලාවේ අතරතුර වුවද අපගේ බුදු පියාණන් වහන්සේ විසින් අපට දෙසා වදාළ අති රමණීය හා මනස්කාන්ත වූ ඒ අමා දහම අපගේ ජීවිත තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙනවා නම් ඒ අප ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් ඉතාම දුර්වල අවස්ථාවක්. ඒ අති දුර්ලභ හා සත්‍ය වූ නිර්මල වූ ධර්මය අපගේ ජීවිත තුළින් ප්‍රායෝගිකව දැක ගැනීම සඳහා කල්යාණ මිත්‍රයෙකු ලෙස ඒ ධර්මය අපට බෙදා දෙන්න අද දින අප සමග අපගේ ගෞරවනීය ආරාධනය පිළිගනිමින් සම්බන්ධ වෙනවා අතිපූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අද වන විට ශ්‍රී ලංකා කැලණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ අංශාධිපති වශයෙන් හා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු වශයෙන්ද වල්පොල රාහුල ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරු වශයෙන්ද ශාසනික කටයුතු කරගෙන ලබන යතිවරයන් වහන්සේ නමක්. එම නිසා මේ සුවිශේෂ අවස්ථාවේදී අප සමග අත්වල බැඳගෙන සිටින ජපානයේ ශ්‍රී ලංකා ශාස්ත්‍රඥයන්ගේ සංගමයේ ආචාර්ය හා මහාචාර්යවරුන් තුළු නිරතුරුවම අපව දිරිගන්වන සුබපතන්නන් හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවල සම්බන්ධ වෙමින් ඉතා සුවිශේෂී දායක සතුරුදායක කරුණක්. එම නිසා මෙම ධර්ම දේශනය සිදු කිරීම සඳහා පූජ්‍යපාද ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූර්වක මහත් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ. සුබ සන්ධ්‍යාවක් හැම දිනටම ජපානයේ ඉඳලා අධ්‍යාපන කටයුතු පර්යේෂණ කටයුතු සහ සමහර විට වෘත්තීය වශයෙන් කටයුතු කරගෙන යන ඔබ හැම දෙනාම වෙසක් උදාවත් එක්ක වෙසක වෙනුවෙන් කෙරෙන වැඩසටහන අපි මේ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා පළමුවෙන් නමස්කාරය කියන්න හොඳයි පන්සිල් සමාදන් වීමට. අපි මේ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා පළමුවෙන් නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු කියන්න. කාරුණික පින්වතුනි අද දවසේ ශ්‍රී ලංකා ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය
එහි සමාජිකත්වයේ දරන හැම දෙනා ඒ නිලධාරි මහත්වරු මහත්මීන් ගේ ආරාධනයෙන් මේ වෙලාවේ පවත්වන ධර්ම දේශනාව මා හිතනවා මේකට ඒ සංගමයේ සමාජික බවතුන් වගේම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජපානයේ නියෝජනය කරන නිලධාරි බවතුන් ඒ වගේම ජපානයේ තිබෙන වෙනත් බෞද්ධ සංගම් එතකොට ජපානයේ ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ සංගමය ජපානයේ ශ්‍රී ලංකා සංගමය ඊළඟට ශ්‍රී ලංකා ශාස්ත්‍රඥයන්ගේ සංගමයේ ඇතුළු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බවතුන් සැලකිය යුතු පිරිසක් මේකට සහභාගී වෙනවා ඇති. ඒ වගේම සජීවී ලෙස කරන විකාශය ඔස්සේ තව බොහෝ දෙනෙකු මේ සංවාදයට මේ ධර්ම දේශනාමය වැඩසටහනට සහභාගී වෙනවා. ඒ හැම දෙනාම වෙත තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය මෙහෙවන මෙම ධර්ම දේශනා වැඩසටහන අපි ආරම්භ කරමු. මම එකක් තමයි ඔය හැම දෙනාම ලංකාවෙන් බැහැරව ඉන්නේ මේ වෙලාවේ ලංකාවෙන් පිටත සමහර විට බොහෝ කාලයක් ලංකාවෙන් බැහැර වෙලා ඉන්න ඇති. ඒ වගේම පවතින පරිසරයත් එක්ක පොදුවේම රටින් බැහැරව ඉන්නකොට තමන්ගේ රට ගැන තමන්ගේ ජන ප්‍රජාව ඥාති නම්මල තාත්තලා ගැන ඇතිවන හැඟීම බොහෝම හැම වෙලේම හිතෙනවා හැම වෙලේම ප්‍රවෘත්ති බලන්න හිතෙනවා. සමහර විට ලංකාවෙන් අපිට වඩා ලංකාවෙන් අපිට සමහර තොරතුරු දැනගන්න ලැබෙනවා අපිට කලින් දැනුවත් වෙනවා ලංකාවෙන් බැහැරව ඉන්න අය. එතකොට මමත් ලංකාවෙන් බැහැරව හිම අධ්‍යාපන කටයුතු වල හිටපු අවස්ථාවල ඕක ඔය විදිහමයි දවසකට 7-8 පාරක් ප්‍රවෘත්ති අලුත් තියෙනවද කියලා බලනවා. ඒ තරම් උනන්දුයි රට සිදුවෙන දේ ගැන එකෙන් ඈත් වෙලා ඉන්නකොට. එතකොට සමහර වෙලාවට ලංකාවේ ඉන්න අය දිහා ඔයාලා මොනවද මේ මුකුත් දන්නේ නැහැනේ කියලා අහපු වෙලාවල් තියෙනවා. මොකද ඒ තරමට රටින් බැහැරව ඉන්නකොට අපි මෙහි වෙන දේවල් ගැන උනන්දුවෙන් ඉන්න නිසා මම හිතනවා ඔබ හැම දෙනාමත් එහෙමයි කියලා. එහෙම වෙන්න හේතුව අපිට යමකින් ඈත් වුණාමයි අපට ඒක තදට දැනෙන්නේ. අපි මෙහෙමදාම ඉන්න සමාජයේ සිදුවෙන වෙනස අපිට ලොකුවට බලපාන්නේ නැහැ. හැබැයි අපි එකෙන් අයින් වුණාට පස්සේ වෙනස ගැන අපි නිතරම අවදියෙන් ඉන්නේ. ඉතින් එහෙම ඉන්න ඔබ හැම දෙනා වෙසක් පොහොය එක්ක මම හිතනවා වෙසක් එක්ක සිදුවන සිදුවීම් එක්ක ඔබේ මතකය එනවා. එතකොට ඒ වෙසක් වෙනුවෙන් යමක් කරන එක මම හිතනවා එක්තරා විදිහක සුවපත් වෙන වැඩක් කියලා ආපහු සැරයක් තමන්ගේ රටට සමාජයට ලං වෙනවා. ඒ මුලින් අපේ ළමාවියට ළමා කාලේ කරපු දේවල් ඉස්කෝලේදී වෙසක් කාලේ කරපු ඒවා එක්ක අපිට ආපහු කිට්ටු වෙන වැඩසටහනක් මතකය අලුත් කරගන්න. එහෙම ගත්තාම මම හිතනවා ඔබ හැම දෙනාම පර්යේෂණ කටයුතු කරන උසස් අධ්‍යාපනය කරන ඕගොල්ලෝ වගේම වෘත්තිකයින් හැටියට කටයුතු කරන හැම දෙනාටමත් වෙසක් එක්ක ඒ මතකය නැවත අලුත් වෙන එක බොහොම වැදගත් එකක් කියලා. එතකොට අද දවසේ මේ ධර්ම දේශනාව ඔස්සේ මම බලාපොරොත්තු වෙන්නේ එකක් තමයි මේ ධර්ම දේශනාව අහන ඔබ හැම දෙනාම යමක් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් දියුණු විදිහට යමක් දකින්න හැකියාව තියෙන පිරිස. අනෙක් අතට මේ වෙනකොටත් ඔය හැම දෙනා එක්කෝ පර්යේෂණ කටයුතු වල නියැලෙන අය එහෙම නැත්නම් පර්යේෂණ කටයුතු තමන්ගේ ජීවිත වෘත්තිය කරගත්ත අය ඊළඟට ඒ විදිහට අපිට හොඳ සාකච්ඡාවක් ගොඩනගන්න පුළුවන් පිරිසක් කණ්ඩායමක් හැටියට මම ඔබ හැම දෙනාම දකිනවා. ඉතින් එහෙම ඉඳගෙන අන්න ඒ අවබෝධයේ ඉඳගෙන මම කැමති මගේ ධර්ම දේශනාව සිදු කරන්න. මේකෙදී මම මූලික වශයෙන් අපි කොටස් 3ක් වගේ පියවර 3ක් වගේ ඔස්සේ මේ සාකච්ඡාව ගෙනියන්න. පළවෙනි එක තමයි අපි හැමදෙනාම මේ වෙලාවේ අපි ජීවත් වෙන සමාජය අපි දන්න බුද්ධ ආගම බුදුදහම කියන එක තේරුම් ගන්න එක වටහා ගන්න එක ඊට පස්සේ ඇත්තටම බුදුහාමුදුරුවෝ අර තමන්ගේ
සුව පහසු ජීවිතයකට උරුමකම් කියපු සිද්ධාර්ථ ගෞතමයන් ඇයි ගෙදරින් පිට වෙලා ගිහිල්ලා යමක් විමුක්ති පණිවිඩයක් සොයා අවුරුදු 6ක් විතර තිස්සේ දුෂ්කර ක්‍රියා කළේ එක එක ආචාර්යවරුන් වෙත ගිහිල්ලා හැදෑරීම් කළේ ඊළඟට ඒවා ප්‍රායෝගිකව පුහුණු කළේ මෙහෙම ගිහිල්ලා අවසානයේ කිසියම් තමන් ඒ සොයා ගියපු කියන්නේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන ගියපු ගමන අවසානයේ පිළිතුරක් ඇතිව ඒ පිළිතුර ගොඩනගා ගත්තට පස්සේ ආපහු තමන්ගේ ගෙදරට ආවේ නැත්තේ ඇවිදින් ආයෙ එතන ඉඳලා අර සුව පහසු ජීවිතයට එන්නේ නැතුව ඇයි ඉතුරු අවුරුදු 45ක් සාමාන්‍ය මිනිස්සු අතරේ මේ මිනිස්සු දෙන ආහාර වේලක් වළඳමින් සමහර විට මේ සූත්‍ර කියවනකොට හොඳට පේනවා බොහෝ රාත්‍රී ගත කරන්නේ ගස් යට මුල් කාලේ ඔබ හැමදෙනාම දන්නවා මුල්ම ආරාම පූජාව කියලා එහෙම සඳහන් වෙන්නේ මොකක් හරි කැලෑ ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ ඉන්න කියලා මිස ගොඩනැගිලි නෙවෙයි. එතකොට අර උරුවේල කස්සප ගය ඒ සිදුවීම ගැන කතා කරනකොටත් අපිට පේන්නේ බුදුහාරෝ ගහක් යට ඉන්න එක. බද්දවග්ගිය කුමාරවරු හමුවීම සිදු වෙන්නේ ගහක් යට. එතකොට එහෙම ගත්තහම ඊළඟට පස්සේ කාලේ අනේ පිඩු සිටු විශාඛා වගේ අයගේ මැදිහත් වීම වලින් ගොඩනැගිලි ලැබුණත් ඒවායේ දිගට වාසය කරන්නේ නැතිව දිගටම ගමනේ යෙදෙනවා. ඒ ගමනේ යනකොට හැමතැනම ආරාම විහාර පන්සල් නැහැ. එතකොටත් වාසය කරන්න වෙන්නේ ගස් යට. අවසානයේ අවසන් හුස්ම හෙලන්නේ ගහක් යට. ඊළඟට අවසාන ආහාර වේල අපේ પરම්පරාවකවත් අපේ වයස 80ක් වෙච්ච අපේ වැඩිහිටියෙක් කවදාවත් ගහක් යට අවසන් හුස්ම හෙලලත් නැහැ. අපි එහෙම කියනවා අපි ආඩම්බරෙන් කියන අපේ පරපුරේ අපේ හත්මුතු પરම්පරාවේ කවුරුවත් පාරක් අයින් එහෙම මැරිලා නැහැ කියලා. හැබැයි අපේ ශාස්ත්‍රූන් වහන්සේ අවසන් හුස්ම හෙලන්නේ වගේ ගහක් යට පාරක් අයිනේ. එතකොට අවසානයේ ලැබුණු ආහාර වේල එවන් වයසක ඉන්න කෙනෙකුට සුදුසු ආහාර වේලක් නෙවෙයි. ඒ ආහාරය ගැනීමෙන් පස්සේ උන්වහන්සේගේ සැඟව තිබුණු රෝගී තත්ත්වය ආයු උත්සන්න වෙලා ඒකේ අමාරුවෙන් ඒකත් එක්ක අවසන් හුස්ම හෙලන්නේ. එතකොට අර නිකම්ම මේ දුගියෙක් කොහොමත් එවැනි ජීවිතයකට උරුමකම් කියපු කෙනෙක් ඒ වගේ වයස 80ක් වෙද්දි හෙවණක් නැතිව එවැනි අභාවයකට ගියා නම් ඒකේ 아무තු වෙනසක් නැහැ. නමුත් Tamanට වඩා හොඳ ජීවිතයකට අවස්ථාව තිබියදී ඒක තෝරන්නේ නැතිව ඇයි අවුරුදු 45ක් මේ ගමනේ ගියේ මොකක්ද සමාජයට බෙදා ගන්න හදපු පණිවිඩය. මෙන්න මේක අපි දෙවෙනි කොටස හැටියට සාකච්ඡා කරමු. මම එතෙන්දී අර කියපු පසුබිම වැදගත් වෙන්නේ ඒ කතාව නැතිව අපිට බුදුහාමුදුරුවන්ගේ මැදිහත් වීම තේරුම් ගන්න බෑ. මම හිතන දේ තමයි ජේසුස් වහන්සේ සම්බන්ධයෙන් එන සාකච්ඡාවේදී ජේසුස් වහන්සේ කුරුසේ තබලා එන ගැසීම ගැන එන කතාවේ කියනවා කිතු දහමේ අය උන්වහන්සේ කුරුසේ එන ගැහුම් කෑවේ මිනිසුන්ගේ පාපය වෙනුවෙන් ඒ පාපය වෙනුවෙන්ද ඒ රුධිරය හැලුවේ කියලා. මේක ඇත්ත හෝ නැත. මෙහෙම කිව්වහම මම හිතනවා කිතුණුවාට බරපතල අභියෝගයක් එනවා. පරාල යන ගහනවා කියනකොට ඒ ගහනකොට විඳ දරාගෙන ඉන්නවා කියන එක කොයිතරම් වේදනාවක දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට කුරුසේක තියලා එන ගහලා එල්ලලා ඒ විදිහට මේ යන්න සලස්වපු එක විශාල වේදනාවක්. ඒ වේදනාව වින්දේ අපි වෙනුවෙන්ද කියලා කිව්වහම මම හිතනවා මිනිස්සුන්ට විශාල වගකීමක් එනවා. ඒ දුක වින්දේ අපි වෙනුවෙන් නම් අපිට තියනවා නේද වගකීමක් අනික් පැත්තට කියලා. මම බුදුහාමුදුරුව සම්බන්ධයෙන් ඔක දකින විදිහ තමයි වඩා සුවපසු ජීවිතයක් ගත කරන්න උරුමකම් කියපු ඊටාම හොඳ ජීවිතයක් ගත කරන්න හැකියාව තිබුණු කෙනෙක් ඒක අතහැරලා දාලා තමන්ගේ පණිවිඩයට අවංක වෙමින් සාමාන්‍ය මිනිස්සු දෙන ඊටාම පොඩි ආහාර වේලක් වළඳමින් අර විදිහට පාරක් එනේ ගස් යට කැලෑවල ජීවත් වෙමින් මිනිසුන් අතර මේ පණිවිඩය ගෙන යමින් කරපු ඒ උත්සාහය ඊළඟට අර විදිහට වයස 80ක් වෙලත්
විවේක ගන්නේ නැතුව ඒ ගත්ත උත්සාහයට අපි දක්වන ප්‍රතිචාරය මොකක්ද කියන එක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් මහන්සි වුණේ කටින පින්කම් කරන හැටි, උත්සව පෙරහැරවල් කරන හැටි, ඒකද එහෙම නැත්නම් ඊට වැඩි වූ ගැඹුරු දෙයක් වෙනුවෙන්ද බුදුහාරුවේ කැපවීමක් කළේ. ඒක නම් එහෙම වෙනස් එකක් නම් අපි එක එක්කෙනාගේ වගකීම කොයි වගේද? අන්න ඒ අදහස ඇතිව අපි සාකච්ඡා කරමු. බුදුහාමුදුරුවෝ මොකක්ද බෙදා ගන්න අර තමන්ගාව පැවිදි වුණු පිරිසට එක මග දෙදෙනෙකු නොගහින් විසිරිලා යන්න ගිහිල්ලා කියන්න මේ පණිවිඩය මිනිස්සුන්ගේ සුවපත් භාවය සඳහා එහෙම කියපු ඒ පණිවිඩය මොකක්ද? මෙන්න මේ ප්‍රශ්නය ඇතුව අපි දෙවැනි සාකච්ඡාවට යමු. දෙවැනි කොටසට. එතකොට පළවෙනි කොටසේදී වැදගත් වෙන්නේ අපි එක එක්කෙනාගේ කතාව. දැන් ඔබ හැමදෙනාම වගේ මම බෞද්ධ වීම කියන එක සිදු වෙන්නේ සංස්කෘතික පරිසරයක. මම උපදින්නේ අම්පාරේ නැගෙනහිර පළාතේ අම්පාරේ. එතකොට අපේ ගම සම්පූර්ණයෙන්ම බෞද්ධ ජන ප්‍රජාවක් සහිත ගමක්. මගේ ඈත ඥාතීන් හිටියා දෙමළ අය. අම්පාර කියලා කියන්නේ ඒ වගේ මිශ්‍ර විවාහ අතීතයේ සිදු වුණු පළාතක්, වර්තමානයේ නෙවෙයි. එතකොට ඒ නිසා ඈත ඥාති වයසක ඥාතීන් අතර මට දෙමළ ඥාතීන් හිටියා. නමුත් මම සම්පූර්ණයෙන් හැදුනේ බෞද්ධ පරිසරයක. එතකොට පුංචි වයසේදීම අපි ගෙදර මල් පූජා කරා, ඊළඟට පන්සලේ පින්කම් සිද්ධ වුණා, පෙරහැරවල් සිද්ධ වුණා. ඉතින් ක්‍රමයෙන් මම දන්නේවත් නෑ මම බෞද්ධ වුණේ කවදා කොහොමද කියලා. මම ඉපදිලා ටික ටික වැඩෙනකොටම මම බෞද්ධයි. ඒ කියන්නේ අනන්‍ය වුණා බෞද්ධ හැටියට. ඊට පස්සේ ඉස්කෝලේ තිබුණු සීල ව්‍යාපාර වගේ දේවල් වල සිල් ගත්තා. ඊළඟට ඒ එකක්වත් බරපතල වැඩ නෙවෙයි. සිල් අරගෙන ගස් නැග්ගා, උරුපදින්න ගියා, ඔය වගේ ඒවා කළා. ඊළඟට ඉස්කෝලේ මෛත්‍රී භාවනාව කළා උදේට. ඉතින් ඒවා ආයෙ හිතලා බලනකොට අද hina යනවා. දැන් ඉස්කෝලේ උදේ මෛත්‍රී භාවනාව කරනකොට කට්ටිය පේලි වලට හිටගෙන ඉතින් ඉස්සරහා ඉඳගෙන එක්කෙනෙක් මඟ පෙන්වනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා. ඉතින් පිටිපස්සේ ඉන්න ළමයි එතකොට එහෙන් මෙහෙන් ළඟ ඉන්න කෙනාට අනිනවා, රෝමියෝ වෙනවා. එතකොට විදුහල්පතිතුමා වේදිකාවෙන් පල්ලෙහාට බහැලා යනවා පේලි අතරින් පිටිපස්සට. ඊට පස්සේ අපිට සද්ද ඇහෙනවා චටස් පටස් ගාලා. විදුහල්පතිතුමා මෛත්‍රී වඩනවා පිටිපස්සේ. ඊට පස්සේ විදුහල්පතිතුමා ඉස්සරහට එනවා, අපි මෛත්‍රී භාවනාව කරනවා. එතකොට මම හිතන්නේ අපි කාටවත් මේ කරපු මෛත්‍රී භාවනාවේ 아무තු එක නිකන් චාරිත්‍රයක් වගේ. අපි ඔක්කොම අර වචන කියලා මෛත්‍රී වැඩුවා. ඉතින් ඔය විදිහට ක්‍රමයෙන් ඔන්න මම බෞද්ධ වුණා. ඉතින් බුදුදහම කියලා කියන්නේ ඔය කියන විදිහේ දේවල් ඇසුරින් තමයි මම බුදුදහම දැක්කේ. ඉතින් ඒක ලොකුවට ජීවිතයට සම්බන්ධ දෙයක් හැටියටම නෙවෙයි. බුදුහාරු ගැන කතා දන්නවා, බුදුහාරුගේ කාරුණිකත්වය ගැන ওই වගේ දේවල් බණ ඇහුවා, ওই වගේ දේවල් සිද්ධ වුණා. අවල් ලොකු කාරණා නෙවෙයි. පැවිදි වීමත් ඒ වගේ එක සැරයක් අපි පවුලේ මගේ අක්කලයි අපි ඔක්කොම කඳු කර ඒ කියන්නේ ආරණ්‍ය සේනාසනයකට දානය අරගෙන ගියා. ඒ ගමන හරිම මට මතකයේ තියෙන කතා ගමනක්. වෙල්යායවල් නියරවල් දිගේ දිය කඩිති වලින් බැහැලා ගල් වලින් නැගලා ඔහොම ගියා වනගත සෙනසුනකට. ඉතින් ගිහිල්ලා කැලෑවේ කන්ද නැගලා හරිම ලස්සන පරිසරයක්. ඒකේ තිබුණ අර ගහක එල්ලලා මේ ශබ්ද නැගලා එකට ගැහුවාම යට يعني ඒ ගහේ කඳ ඇතුලේ අයින් කරලා එතකොට ඇතුළ හිස් මේකට ලීයකින් ගැහුවාම මුළු කැලේටම සිසාරා යන හඬක් නැගෙනවා. ඉතින් ඒ විදිහට ගැහුවාම කුටිවල හිටි හාමුදුරුවරු ඒ වයින් බැහැලා දානය වැළඳීම සඳහා එක තැනකට වැඩම කළා. ඉතින් මම පොඩි දරුවෙක් හැටියට අවුරුදු 9ක 10ක ඇති එතකොට. ඉතින් මම බලාගෙන ඉන්නවා. එතන ඒ කුටිවල ඉඳලා පැමිණි හාමුදුරුව අතර දෙනමක් හිටියා පොඩි හාමුදුරුවරු. මේක තමයි මම ජීවිතේ වෙනස් කරපු සිද්ධිය. ඒ පොඩි හාමුදුරු දෙන්න ඒක පොඩි හාරු කෙනෙක්ගේ හිස බූගාලා මම හිතන්නේ දවස් දෙකක් ගිහිල්ලා තියෙන්නේ නැති යාන්තමට කෙස් වැවිලා තිබුණා. තාම චිත්‍රයක් වගේ මගේ එක තියෙනවා. ඒ පොඩි හාමුදුරු පැමිණිලා දානේ වළඳන්න ආවා. මම ඒ දැක්මෙන් පස්සේ
මම ආපහු එනකොට අර වගේ මේ දඟලන දුවන පනින කෙනෙක් හැටියට නෙවෙයි මම නිකන් ඒක ටිකක් බැරෑරුම් අරගෙන ආවේ. ගෙදර ඇවිල්ලා මම කිව්වා මට මහාන වෙන්න ඕන කියලා. ඊට පස්සේ ඒක ගෙදර ලොකු විහිළුවක් වුණා. හැමෝම අක්කලා විහිළු කළා. ඔය විදිහට හැමදාම දාන්නේ හම්බ වෙනවා කියලා හිතන්න එපා. රැයට කන්න හම්බ වෙන්නේ නැහැ. ඔය වගේ ටික දවසක් ඔක විහිළුවක් වුණා. නමුත් කාලයක් යනකොට අම්මයි තාත්තයි දෙන්නම තේරුම් ගත්තා මම මේක දැඩිව කියනවා මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය විදිහට ගිහිල්ලා මම මේ කතාව දිගට ගෙනියන්නේ නැහැ. නමුත් ඔන්න පැවිදි වීම කියන එක සිදුවීමත් එක්ක තියෙන ওই වගේ තත්ත්වයක්. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ තිබුණා කටපාඩම් කරගන්න තුන් සූත්‍රේ පාඩම් කළා, බුද්ධ පූජාව තියෙන හැටි පාඩම් කළා, පින් වාක්‍ය කියලා එකක් පාඩම් කළා. ඔය වගේ මූලික ආගමික වැඩ ටික කරන්න ඕන කරන ටික කටපාඩම් කරගත්තා. දැන් මට දැන් ඇත්තටම හාමුදුරු කෙනෙක් හැටියට අපවත් වෙනතුරු ජීවත් වීමට අවශ්‍ය දැනුම මා සතුයි. මම ගාථා දන්නවා, බුද්ධ පූජාව තියන්න දන්නවා, පාංශකූලෙක ගිහිල්ලා කරන මේ දේවල් දන්නවා. ওই වගේ මූලික දේවල්. එතකොට එහෙම ගත්තාම මේ බෞද්ධ වීම මේක ඇතුලේ මං කටින පින්කම් ඔය නොයෙකුත් දේවල් පුංචි කාලේ පන්සලේ ඉඳගෙන මේවා කළා, මේවට සම්බන්ධ වුණා. එතකොට මේ මුළු කොටසම ගත්තොත් මගේ බෞද්ධ වීම සම්බන්ධ කතාවේ කොතනකවත් මට ගැඹුරු විදිහට බුදුහාරගේ පණිවිඩය හම්බුනේ නැහැ. පිරිවෙනේ අධ්‍යාපනය ලැබුවෙත් විභාග පාස් කිරීම සඳහා විභාගයට ලියන්න ඒව ඉගෙන ගත්තා, පාඩම් කළා, විභාගෙට ලිව්වා. සාමාන්‍ය විදිහට මම වැඩෙනවා, ජීවත් වෙනවා. එතකොට මම හිතනවා මේ කතාව, මේ ධර්ම දේශනාව අහන වැඩි දෙනෙකුට මං හිතනවා පොදුයි කියලා. ඔබ බෞද්ධ වීම එක්ක සම්බන්ධ වන කතාව මේ වගේ කතාවක් වෙන්න ඇති කියලා. මේ කතාව වෙනස් වෙන්නේ ජීවිතේ අත්විඳපු සිද්ධි කීපයකින්. මම බොහොම කෙටියෙන් ඒක කියනවා, මේ ඒක කියලා අපි යමු සාකච්ඡාවට. පළමුවෙන්න තමයි යුද්ධයෙන් මිය ගියපු සොල්දාදුවන්ට පාංශකූලෙ දෙන්න සිද්ධ වෙනවා පොඩි වයසේ, අවුරුදු 80 ගණන් වල. එතකොට බොහෝ වෙලාවට අර මුද්‍රා තබපු මිනි පෙට්ටිය ඒකට පාංශකූලෙ දෙනවා. ඒකේ තියෙන ශෝකී පරිසරය ඊළඟට හැම තැනකම කියවෙන බණ එක වගේ රට ජාති ආගම බේරා ගැනීම සඳහා තම තරුණ ජීවිතය කැප කළ වීර පුතෙක් කියලා එහෙම. ඊට පස්සේ ඔන්න පන්සලට නොයෙක් දේ ලැබෙන්න ගන්නවා. 7 දවසේ පින්කම 3 මාසේ ඔය වගේ නොයෙක් දේ ලැබෙනවා. මට හොඳට මතකයි ගාල්ලේ පරගොඩ ගොන්නපේ කියන ගමේ එවැනි සොල්දාදුවෙක්ගේ අවසන් කටයුත්තට ගියා. ඊට පස්සේ 7 දවසේ හෝතුම් ඒක විශේෂත්වයක් තිබුණා. ඒ ගෙදර හරිම පොඩි දුප්පත් පැලක්, හරියට පියන් ඇරියාම දෙපැත්තේ බිත්තිවල වදින තරම් පුංචි ගේක. ඊට පස්සේ මේ ගෙදර පින්කම වෙනුවෙන් ඒ දුප්පත් අම්මා පන්සලට පුටුවක් පූජා කළා. මෙන්න මේ සිද්ධිය මට බරපතල විදිහට කම්පනයක් ඇති කළා. පන්සලේ පුටු තියෙනවා. පන්සල හොඳ ආරක්ෂිත තැනක්. ඒකේ පුටු කවිච්චි ඔනොෙක් දේ තියෙනවා. අර ගෙදර ඇත්තටම පුටු තිබුණේ නැහැ. පුටු නොතිබුණු ගෙදර අම්මා තමන්ගේ මිය ගියපු පුතා වෙනුවෙන් පුටු තියෙන පන්සලට පුටුවක් පූජා කළා, පුතාගේ නම ගහලා. මම හිතනවා මම බරපතල විදිහට කම්පනයක් ඇති කරපු මොකක්ද මම මේ කර ඉන්නේ කියන ප්‍රශ්නය පටන් ගන්නේ ඔන්න ඔතනින්. තව සිද්ධි ගොඩක් තියෙනවා, මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මගේ වැඩිමල් සහෝදරයා ආරක්ෂක අංශේ හිටපු කෙනා, එයාගේ අභාවය සිද්ධ වුණාට පස්සේ ඒක බරපතලව මට දැනෙනවා. අයියා මගේ ලෝකෙ හිටපු වීරයා. එතකොට එයින් පස්සේ ඒ වේදනාවත් එක්ක මම ජීවත් වෙනවා. මම ඕන තරම් පාංශකූලවල ගිහිල්ලා බණ කියලා තියෙනවා දුක නැති කරගන්නේ කොහොමද කියලා. හැබැයි මට ඒක වුණාට පස්සේ බණ කියන තරම් ඒක ලේසි නෑ කියන එක නේ. ඊට පස්සේ ඔය දුකත් එක්ක මම යනකොට එක දවසක සිද්ධියක් තියෙනවා. අපේ ආයතනේ මේ කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ දියවන්න ඔය ළඟ මේ වල්පොල රාහුල ආයතනේ එළියේ තියෙනවා නාගහක්. ඔය කාලේ මෙහි ලොකු හරවත් අපවත් වෙලා වල්පොල රාහුල හාමුදුරුවෝ මම වෙන කවුරුත් හිටියේ නැහැ. දවසක් රෑ 9ට විතර මේ නාගහ යට ලයිට් ඔක්කොම නිවලා දාලා මම කරුවලේ වාඩි වෙලා ඉන්න ගමන් අර ඉස්කෝලේදී යාන්ත්‍රික විදිහට කරපු මෛත්‍රී භාවනාව මම එක්තරා විදිහකට මම තනියම ගොඩනගන්න උත්සාහ කළා. එතනදී මෙන්න මෙහෙම මම කල්පනා කළා,
කවුරුණත් කමක් නැහැ මගේ අයියට එරෙහිව අවියක් ගන්න සිද්ධ වුණු කෙනා. එයා ජීවත් වෙලා ඉන්නවා නම් එයා සුවපත් වෙන්න. එයා ජීවත් වෙලා ඉන්නවා නම් එයා දුකින් මිදෙන්න. එයත් මගේ අයියා වගේම මිය ගිහිල්ලා නම් එයත් විමුක්තිය, ශාන්තිය උදා කරගන්න කියලා. මෙන්න මේ තමයි මං හිතනවා මට මෛත්‍රී භාවනාව කියන එක හරියට දැනුණු මොහොත. ඒ කියන්නේ මෛත්‍රිය කියන එක මා තුළ වඩනකොට මට බරපතලම හානිය කරපු කෙනා කෙරෙහි මෛත්‍රිය වඩනකොට ඇත්ත වශයෙන්ම මා ඇතුලේ හරියට බර ඊයම් බරුවක් වගේ තිබුණු මහා බරකින් මම නිදහස් වුණා කියන එක සහ එතෙක් තිබුණු වේදනාවෙන් මම නිදහස් වුණා කියන එක. මම හිතනවා අර සංස්කෘතික බෞද්ධයා ඒ දක්වා හිටපු සංස්කෘතික බෞද්ධයා බරපතල විදිහට වෙනස් වෙන්නේ ඔන්න ඔය විදිහටයි. ඊට පස්සේ එතන ඉඳලා මම අර පූජා චාරිත්‍ර උත්සව පෙරහැරවල් පිළිම ගෙවල් වලාකුළු තාප්ප රන් වැටවල් නෙවෙයි බුදුහාමුදුරුවෝ මුලින්ම ඇත්තටම දේශනා කළේ මොකක්ද කියන එක හොයා යන ගමන ආරම්භ වන්නේ ඔන්න ඔතනින්. එතකොට මම මේ හැඳින්වීම මේ ආරම්භය ගන්නේ දැන් මම අර විදිහේ සංස්කෘතික බෞද්ධයෙක් වීම සහ ඒ මට්ටමේ ඉඳගෙන නොයෙකුත් පින්කම් කරමින් පූජා කරමින් දානවලට යමින් පිරිකර බාර ගනිමින් එහෙම ගියපු ගමන දිහා දැන් මම බලන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම අසවලාය වැරදි කියලා වැරදිකාරයෙක් නැහැ. අවුරුදු 2500ක් කියලා කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. අපේ ජීවිත කාලේ ගත්තොත් අපේ ජීවිත කාලේ කොච්චරනම් දේවල් වෙනස් වීම වලට ලක් වුණාද කියලා. එතකොට අවුරුදු 2500ක් කියන්නේ දිග කාලයක් ලොකු වෙනස්කම් වෙන්න ඕන තරම් කාලය එතන තියෙනවා. උදාහරණයක් හැටියට මිනිස්සු බියටපත් වුණාම මිනිස්සු ඒ බියෙන් මිදෙන්න නොයෙක් ක්‍රම හොයනවා. එතකොට සමහර වෙලාවට ආගමෙන් ගොඩනගෙන්න පුළුවන් ඒකට උත්තරයක්. ඊළඟට මිනිස්සු තමන් බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම ඇතිවන හිත් පීඩා. ඒකට එතකොට උත්තරයක් හැටියට මේක කලහම ඔක ලබා ගන්න පුළුවන් වගේ දේවල් එන්න පුළුවනි. මට හොඳට මතකයි 80 දශකයේදී බෝධි පූජාව කියන එක ජනප්‍රිය චාරිත්‍රයක් වෙච්ච හැටි. මගේ ආචාර්යයන් වහන්සේ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුව 1907 ඉපදුණු කෙනෙක්. හාමුදුරුව මාත් එක්ක කියපු දේ තමයි හාමුදුරුව පුංචි කාලේ බෝධි පූජාව කියලා දෙයක් ලංකාවේ තිබුණේ නැහැ කියලා. එදා මම බරපතල විදිහට හාමුදුරුවොත් එක්ක වාද කළා. මං කිව්වා ඒක වෙන්න බෑ. බෝධි පූජාව කියන්නේ මේ බෞද්ධයන් අතර තියෙන ලොකු චාරිත්‍රයක්. හාමුදුරුව පුංචි කාලේ ඒක තිබුණේ නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ කියලා. හාමුදුරුව බොහොම කරුණාවෙන් කිව්වා නෑ ධම්මානන්ද අපි මල් පහන් අරගෙන පවුලේ හැමෝම පන්සලට ගියා. දාගැබට ඒවා තියලා වැන්දා. බෝධින් වහන්සේට ඒවා තියලා පූජා කරලා වැන්දා. පිළිමගේට ගිහිල්ලා පිළිම වහන්සේට මල් පහන් පූජා කරලා ගාථා කියලා වැන්දා. මේ හැම තැනකම තිබුණේ බුදුහාමුදුරුවෝ සම්බන්ධ අපේ ගෞරවය ප්‍රකාශ කිරීම විනා ආපහු ලබන කිසිම දෙයක් අපි දාගැබෙන් ඉල්ලුවෙත් නැහැ, බෝධියෙන් ඉල්ලුවෙත් නැහැ, විහාරයකට ගිහිල්ලා පිළිම වහන්සේගෙන් ඉල්ලුවෙත් නැහැ කියන එක. එතකොට බෝධිය ළඟට ගිහිල්ලා විභාගය සමත් කර ගැනීම හෝ වෙන කිසියම් ලෙඩක් දුකක් වෙලා සුවපත් කරගන්න මේවා එන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා එක්ක. මිනිස්සු දැන් කෙනෙක් අසනීප වෙලා රෝහලේ නම් ඉන්නේ කරන්න තියෙන ඔක්කොම කරලා ඊට පස්සේ මොනවාද කරන්නේ? බුදුදහමේ දෙවියන් වහන්සේ වගේ කවුරුත් නැහැ ගිහිල්ලා යාඥා කරන්න. එතකොට මිනිස්සු ඒකට උත්තරයක් හොයා ගන්නවා. මේවා අහිංසක දේවල්, මේවා කිසිම වරදක් ඇති දේ නෙවෙයි. නමුත් අපිට අවදි වෙන්න පුළුවන් නම් 1907 ඉපදුණු වල්පොල රාහුල හාමුදුරුවෝ උන්වහන්සේ අපවත් වෙන්නේ 1997. ඒ වෙනකොට බෞද්ධ සංස්කෘතිය ඇතුලේ සම්පූර්ණයෙන්ම මුල් බැසගත්ත බෝධි පූජාව වගේ චාරිත්‍රයක් ගොඩනගෙන්න පුළුවන් නම් අවුරුදු 2500ක් තුල කොයිතරම්නම් දේවල් මේකට එකතු වෙලා ඇද්ද කියන එක මම හිතනවා අපට හිතා ගන්න පුළුවනි. එතකොට අපිට දැන් බෝධි පූජාව කවුද හඳුන්වලා දුන්නේ, ඒක බුදුදහමට එකඟද නැද්ද වගේ එකට යනවට වඩා අපිට
ඒක හඳුනගන්න පුළුවන් නම් මිනිස්සු ආපු ගමනේ තියෙන දුෂ්කරතා විශේෂයෙන් මට කියන්න ඕන 80 දශකයේ 83 වගේ කාලයේ බෝධිය යට වැඩි වශයෙන්ම හිටියේ හමුදා සෙබළුන්ගේ දෙමාපියෝ. 87-90 කාලේ වැඩිපුරම හිටියේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයන්ගේ දෙමාපියෝ. ඒ හැමෝම එතෙන්ට ආවේ තමන්ගේ අතුරුදහන් වෙච්ච නැති වෙච්ච පුතා හොයාගන්න. එහෙම නැත්නම් පුතාගේ දුවගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලන්න. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ චාරිත්‍ර විධි නොයෙකුත් දේ එකතු වෙලා තියෙන මිනිස්සු උත්තර හැටියට ආගම තුලින් සහනය පිළිසරණ සුවපත් වීම හොයාගෙන ගියපු ගමනට උත්තර හැටියට. ඒ නිසා අපි මේ කිසිවක් එක්ක ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. මේවා බුදුදහමට එකඟද නැද්ද වගේ මේවා අහිංසක වැඩ. මේ මොහොතෙත් අපේ අම්මා තාත්තා මේවා කරනවා ඇති. ඔබේ අම්මා තාත්තා මගේ මව ජීවත් වෙලා ඉන්න තාක්කල් මම අසනීප වුණොත් අම්මා ගිහින් බෝධි පූජා කළා මම දන්නවා. අම්මට මම කතා කරන්න ගියේ නෑ මුල් බුදු සමයේ මොනවාද තියෙන්නේ කියලා. මොකද අම්මට තියෙන සහනය අයින් කළා දාන්න ඕන නැති නිසා. එතකොට අපි මේ සාකච්ඡාව ඇතුලේ බුදුදහමේ මුල් පණිවිඩය මොකක්ද කියන එකට යනකොට මේ මොහොතේ තියෙන දේවල් සාහසික ලෙස විවේචනය කිරීමකට යා යුතු නැහැ. මේවා කාලයත් එක්ක වැඩුණු දේවල්, අහිංසක වූ චාරිත්‍ර විධි, ඒවා තුලින් මිනිස්සු සහනය හොයන දේවල්, ඒ ඔස්සේ උත්තර හොයන්න ගොඩනගාගත්ත දේවල්. එතකොට මා කිසි ලෙසකට කියන්නේ මේවා නොකළ යුතුයි කියලා. හැබැයි ඔය කියන දේවල් තමයි බුදුදහම, ඕක තමයි බුදුහාරු අවුරුදු 45ක් තිස්සේ දේශනා කරේ කියලා එතන නතර වුණොත් මම හිතනවා ඒකෙන් වෙනවා කියලා ලොකු හානියක්. වෙන විදිහකට මම සමහර තැන මම කියන දේ තමයි වචනය පව් බුදුහාමුදුරුවෝ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒසා කැපවීමක් කළේ ඔය වගේ පුද පූජා චාරිත්‍ර විධිගාව අපට නවතින්න නෙවෙයි, ඊට එහාට යන ගමනක් වෙත යන්න. එතකොට ඔන්න ඔය අවබෝධයේ ඉඳගෙන අපි යමු බුදුහාමුදුරුවන්ගේ මුල් ඉගැන්වීම් මොකක්ද කියලා ඒ දෙසට වෙන සාකච්ඡාවට. අපි දැන් බුදුහාමුදුරන්ගේ මුල් පණිවිඩය, බුදුහාමුදුරන්ගේ ඇත්ත වශයෙන්ම පණිවිඩය මොකක්ද කියලා හොයාගෙන යනකොට අපට පළමුවෙන්ම ලැබෙන දේ තමයි බුදුහාමුදුරුවෝ ලෝකය දෙස දකින විදිහ ඊටාම බරපතලව සාකච්ඡා කරනවා. අපි ලෝකයේ දෙස කියන්නේ ලෝකයේ ස්වභාවය සම්බන්ධව. ඒ ලෝකයේ තියෙන ස්වභාවය තමයි අපි මම සාමාන්‍ය වචන ටර්මිනොලොජි පාවිච්චි කරන්නේ නැතුව යන්න කැමතියි. මොකද මේ වචන කියපුව ගමන් අපි මේවා විභාග වලට පාඩම් කරලා තියෙන නිසා අපි මේකේ අර්ථයට යන්නේ නැතුව අර පරණ තැනකට යනවා. ඒ නිසා මම ඉඳ හිට ඒ වගේ වචනයක් පාවිච්චි කරනවා විනා මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. බුදුදහමේ ඉන්න මූලික අදහසක් තමයි ලෝකයේ පවත්නා භෞතික වශයෙන් ඇහැට පේන හෝ නොපෙනෙන සංකල්ප වශයෙන් තියෙන මේ ඕනෑම දෙයක් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන එක. හැම වෙලේම හැම මොහොතක් පාසාම සියල්ල වෙනස් වෙනවා කියන එක. ඒක එතකොට මූලික දෙයක් බුදුදහමේ එන. හැම දෙයක්ම ඒක භෞතික වෙන්න පුළුවන්, භෞතික නොවන දෙයක් වෙන්න පුළුවන්, සංකල්පයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන එක. ඔකට තමයි අනිත්‍යතා කියන වචනය පාවිච්චි වෙන්නේ. අපි ඕක එක වැදගත්ම ඉගැන්වීමක්. ඊළඟට ඒ වෙනස සිදුවන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. ඒ වෙනස සිදුවන්නේ හේතුඵල සහ සම්බන්ධතාවයක් සහිතව කියන එක. ඒ කියන්නේ අපේ පුංචි කාලේ අපි කියවපු සුරංගනා කතාවල ගෙම්බෙක් කුමාරිකාවක් වෙනවා. සුරංගනාවියක් වෙනවා. දැන් බුදුදහමේ කියන වෙනස් වීම යනු එවැනි තියෙන දෙයක් වෙන දෙයක් බවට පත්වීම නෙවෙයි, සම්පූර්ණ වෙනස් එකක් බවට පත්වීම නෙවෙයි, තිබෙන තත්වයේ සුළු වෙනසක්, තිබෙන තත්වයෙන් සුළු වෙනසක්. මේ විදිහට වන නිරන්තරයෙන් සිදුවෙන වෙනස් වීමක්. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල සහ සම්බන්ධතාවය සහිතව. එතකොට මේක අපිට
වටහා ගන්න පුළුවනි. ඔබ ඉන්න තැන එළියේ තියෙන ගහක් ගැන හිතන්න. මීට අවුරුදු 5ක් පිටිපස්සට යනකොට ඔය ගහ ඊට වැඩිය පුංචි එකක්. එතකොට ඒක අද තියෙන දවසට ආවේ කවද්ද කිව්වොත් එහෙම දවසක් නෑ. මොහොතක් පාසා සිදු වුණු වෙනසේ ප්‍රතිඵලයයි අද මේ මොහොතේ තියෙන ඒ ගස විතරක් නෙවෙයි අපි මේ කතාව කරගෙන යන අතර ඒකේ පුංචි දළු මෝදු වෙනවා. සියුම් මුල් වලින් පසෙහි තිබෙන සාරය ඉහළට ගෙන යනවා. කඳේ පොතු දිගේ ඉදිරියට යනවා. ওই විශාල ක්‍රියාවලියක් අපි මේ කතා කරන අතර ඒ ගහේ සිදු වෙනවා. ඒක වෙනස් වෙමින් ඒ කියන්නේ මුල ඉඳලම තිබුණු වෙනස් වීම ක්‍රියාවලිය දිගටම සිදු වෙනවා. මේ ධර්ම දේශනාව කරන මගේ தත්ත්වෙත් ඕකමයි, අහන ඔය ඇත්තන්ගේ தත්ත්වෙත් ඕකමයි. මේ කතා කරන අතර අපේ ශරීරයේ ශෛල වෙනස් වෙනවා, මිය යනවා, වැඩෙනවා, ඔය කියන ඔක්කොම සිදු වෙනවා. එතකොට දැන් හේතුඵල සම්බන්ධය තමයි ඔබ අර එළියේ තියෙන ගහ, එතන තිබෙන සරුසාර බව, ඒකට ජලය ලැබෙන තත්වය, ඉරේලිය ලැබෙන තත්වය, ඔය කියන හේතුන්ට යටත්වයි ඒක වෙනස් වෙන්නේ. ඔය පැලයම කාන්තාරයක වියලි පොළොවක නම් තියෙන්නේ. එතකොටත් ඔය පැලේ ඔය විදිහටම වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වීම සම්පූර්ණයෙන් අර කියන හේතුඵල ධර්මතා වලට අනුව ඒක වෙනස් වීම රටාව වෙනාතකට යනවා. මේක මං හිතනවා ඕනතරම් අපේ ජීවිතයේ එක්ක අරගෙන ඕනම දෙයක් එක්ක සම්බන්ධ කරලා බලන්න පුළුවනි. එතකොට මෙන්න මේක වෙනස් වෙනවා, වෙනස් වෙන්නේ හේතුඵල සම්බන්ධතා සහිතව. එතකොට ලෝකේ හැම දෙයකම පවත්නා తত্ত্বය ඕකයි. එතකොට මෙන්න මේක නම් తত্ত্বය ඒ යමක් වෙනස් වීම සිදු වෙන්නේ හේතුඵල මහ ගොඩක් එකතු වෙලා නම් ඒ සියල්ල අපේ පාලනේ නැත්නම් බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ කරන්න දෙයක් නැහැ. හැමදේම මේ විදිහේ හේතුඵල ක්‍රියාවලියක් නිසා වෙනස් වෙනවා. හරියට නියතියකට වගේ හැමදේම වෙනවා. ඒ නිසා අපිට කරන්න දෙයක් නැහැ කියන එකද බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ. නැහැ. බුදුහාමුදුරෝ යෝජනා කරනවා ඔය කියන විශාල ක්‍රියාවලියක්, හේතුඵල ක්‍රියාවලියක් යට ඉඳගෙන අපට කරන්න පුළුවන් මැදිහත් වීම ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ඒකට ඊළඟට එමු. අර හේතුඵල සහසම්බන්ධතා සහිතව සිද්ධ වෙන වෙනස් වීම ගැන අපි කතා කරනකොට පුද්ගලිකව අපි ගැන කතා කළා, ගහකොළ ගැන සහ පරිසරය ඕන එකක් අපිට කතා කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඊටම වැදගත් මේ පදනමේ ඉඳගෙන තව ඉස්සරහ පියවරකට යනවා අපේ සංකල්ප ගොඩනගෙන ක්‍රියාවලිය ගැන. මේ ගැන ඔගොල්ලෝ උගත් අය ඔගොල්ලන්ට මේ සූත්‍රය හොයාගෙන කියවන්න පුළුවන්. මදුපිණ්ඩික කියන සූත්‍රය. ඒ මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරනවා බොහෝම හොඳට කොහොමද සංකල්ප ගොඩනගන්නේ කියන ඒ ක්‍රියාවලිය. එතනදී කියවෙන දේ තමයි පාලි වචන කියවෙන දේ මම ඒක පොඩ්ඩක් කියන්නම්. චක්කුණා රූපං දිස්වා uppajjati චක්කු විඥානං. ඇහෙන් රූපය දැකලා ඒ දැකීම හා සම්බන්ධ වන මූලික අවස්ථාව, මුල්ම ශේෂ මාත්‍ර අවස්ථාව තමයි චක්කු විඥාන. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගන්න මේ වැඩසටහනට සහභාගී වෙන්න ඕගොල්ලෝ එනකොට පසු කරගෙන ආපු මොකක් හරි තැනක් ගැන හිතුවොත් ඔබට හිතෙයි මං ඒක එතන පහු කරලා මං හිතුවා දැන් මේ අපේ ආයතෙන් දැන් ලයිට් කණුවක් තියෙනවා කියලා. මගෙන් ඇහුවොත් මේ ලයිට් කණුව දැක්කද කියලා මට කල්පනා කරලා කියන්න පුළුවන් මට මතක නැහැ හරියට කියලා. ඒතකොට ලයිට් කණුව එතන තිබුණා. මං ආවේ ඇස් අරගෙන ඇස් පියාගෙන ආව නෙවෙයි. එතකොට ඇයි මගේ ඒක වැදිලා නැත්තේ? ඒක නිකන් ඡායා කියන්නේ අපි ඇහෙන් රූපය ගැටුණු පමණින් දැකීම කියන අවස්ථාව වෙන්නේ නැහැ. ඒක ලොකු ක්‍රියාවලියක අවසාන වෙන දෙයක්. එතකොට ඔය මුල්ම අවස්ථාව තමයි චක්කුණා රූපං දිස්වා uppajjati චක්කු විඥානං. ඇහෙන් යමක් දැකීමත් එක්ක ඇහ සහ රූපය ගැටුණු ගමන් ඇතිවන මූලික අවස්ථාව. ඊළඟට මේ තුන එකතු වුණාට පස්සේ තින්නම් සංගති පස්සෝ, මේ තුන එකතු වුණාට පස්සේ ස්පර්ශයක්, යාන්තම් ඔන්න ස්පර්ශ වීමක්. පස්සපච්ච වේදනා, ස්පර්ශයක් ඇති වුණාට පස්සේ ඔන්න දැනීම, යාන්තමට දැනෙනවා දැන් යමක්.
පස්සපච්ච වේදනා ඊට පස්සේ යං වේදේති තං සංජානාති යමක් එහෙම දැනෙනවාද ඊට පස්සේ ඔන්න සංජානනය කියන අවස්ථාව ඒක හඳුනා ගන්න අවස්ථාව යං සංජානාති තං විතක්කේති යමක් සංජානනය වුණාද ඔන්න ඒ පාර අපි ඒක ගැන තර්ක කරන්න හිතන්න ගන්නවා යං විතක්කේති තම් පපංචේති අන්න ඒ විදිහට විතර්ක මට්ටමට ආවට පස්සේ අපි ඒක ගැන ප්‍රපංච සංකල්ප අදහස් මතවාද ගොඩනගා ගන්නවා එතකොට අපිට අපේ හිත තුල තියෙන ජාතිය ගැන අදහස වෙන්න පුළුවන් ආගම ගැන අදහස වෙන්න පුළුවන් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගැන වෙන්න පුළුවන් ඔය විදිහට පවත්නා සියලුම සංකල්ප ඔය විදිහට ක්‍රියාවලියක ඵලයක් හැටියට නිර්මාණය වුණු දේවල්. එතකොට මෙන්න මේ සාකච්ඡාව අර හේතුඵල ක්‍රියාවලිය ගහක් දලුලාල උඩට වැඩෙනවා වගේ නෙවෙයි අපේ සංකල්ප ගොඩනැගීමේ ක්‍රියාවලිය කියන එක ඉතාම වැදගත්. මම සාමාන්‍යයෙන් කතා කරනකොට පාවිච්චි කරන වචනේ තමයි ෆයිල් හැදෙනවා කියලා. අපේ ෆයිල් ගොඩක් ওই විදිහට හැදිලා මිලියන ගාණක් අපි එක්කෙනෙක් ෆයිල් අරගෙන යනවා. යමක් දැක්ක ගමන් ඇත්තටම දැන් අපි ඒ දකින දෙයට යනවට වඩා අපි කරන්නේ පරණ ෆයිල් එක අරලා බලනවා. ඒකේ තියෙනවා අපි ඒ තොප්පියක් දාපු කෙනෙක් නම් මේ වගේ කෙනෙක්. පොට්ටුවක් තියලා නම් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අපේ තියෙනවා. ඊට පස්සේ දෙමළ සින්දුවක් ඇහුනොත් ඒ සම්බන්ධයෙන් වන අපේ කල්ැතුව ගත්ත දේවල් තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා මේ විදිහට අපි දොරවල් 5කින් ගත්ත දත්ත මත හදාගත්ත සංකල්ප ගොඩක් එක්ක ජීවත් වෙනවා. අපි නොදන්නා දේ තමයි මේවා මේ විදිහට හැදුණු දේවල්ය කියා අප දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඇත්තට මේ හැදුණු ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ ඒක සාකච්ඡා කරනවා. ඊළඟට මේකේ තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි අපි හදාගෙන තියෙන ෆයිල් එකේ තියෙන තොරතුරුයි ඇත්ත වශයෙන් එළියේ තියෙන තොරතුරුයි කියන්නේ හැම විටම කියන්නේ කල් පැනපු එකක් වෙන එක. වෙන විදිහකට කිව්වොත් මෙහෙම හිතමු. අපි කිසියම් තත්වයක් යටතේ කෙනෙක් හැසිරෙන විදිහ මත හදාගන්නව අර විදිහේ තොරතුරු ප්‍රමාණයක් සංකල්ප ප්‍රමාණයක්. ඒ පුද්ගලයා එක්තරා සන්දර්භයකයි ඒ විදිහට හැසිරෙන්නේ. විශේෂ තත්වයක්. එයා ඒ කියන්නේ ඒ හැසිරීම හේතුඵල ක්‍රියාවලියක ඵලයක්. එයාගේ ගෙදර රණ්ඩුවක් වෙලා තියෙන්නේ නැති, එයා අසතුටින් ඉන්නේ නැති. ඒ අතර මම වැඩක් කිව්වහම යාට කේන්ති ගිහිල්ලා මට බැන්නා. දැන් මේක ඔන්න මට බනපු වචන ඔක්කොම ටික මම තියාගෙන මම දැන් ෆයිල් එකක් හදාගෙන තියෙනවා. හැදිලා තියෙනවා. හැදුවත් නෙමෙයි. ඒක හැදෙනවා ඉබේ. දැන් හෙට දවසේ මම එයා දිහා බලන්නේ අර ෆයිල් එකෙන්. හැබැයි එළියේ ඉන්න කෙනා ඊයේ හොඳට අර රණ්ඩු වෙච්ච කෙනත් එක්ක යාළු වෙලා ඒ ප්‍රශ්නේ විසඳගෙන එයා අද ඉන්නේ ඊට වඩා වෙනස් තත්වයක. ඒත් මගේ මේ ෆයිල් එකේ තියෙන ඊයේ දත්ත මත ගත්ත තොරතුරු ප්‍රමාණයක් හදාගත්ත සංකල්පයක්. එතකොට හැම වෙලේම අපි ඔන්න ඔය කියන හදාගත්ත ෆයිල් වල ඒවා මත ඉඳගෙනයි ලෝකය දකින්නේ. ලෝකය කියලා එළියේ තියෙන දේ ස්වභාවය තමයි හේතුඵල සම්බන්ධතා සහිතව හැම වෙලේම වෙනස් වෙන එක. ඒ නිසා අපේ ෆයිල් එකේ තියෙන තොරතුරුයි එළියේ තියෙන තොරතුරුයි අතර හැම වෙලේම නොගැලපීමක්. ඒ විතරක් නෙවෙයි අර ඇහෙන් රූපයක් දැකලා හදාගත්තේ ක්‍රියාවලිය ගත්තොත් අපි හිතනවා ඇහෙන් මම දැක්කා. ඇත්තටම ඇහැ කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන එක. මේ ඇහි ශෛල වෙනස් වෙනවා, මැරෙනවා. මේ එහෙම වෙනස් වීම ක්‍රියාවලියක තියෙන ඇහැ කරහා එළියේ වෙනස් වීම ක්‍රියාවලියක් සිදුවෙන දෙයක එක මොහොතක ගත්ත දෙයක් මත අපි හදා ගන්නවා සංකල්පයක්. ඊට පස්සේ ඒක අප තියාගෙන ඉන්නවා. අර දැක්ක ඇහත් වෙනස් වෙනවා, එළියේ තියෙන වස්තුවත් වෙනස් වෙනවා. හැබැයි සංකල්පේ ඒ දෙකත් එක්ක හරියට ගැලපෙන්නේ නැති එක. බුදුහාමුදුරුවෝ මෝහය කියන වචනය මෝහයෙන් මිදෙනවා කියලා අදහස් කරන්නේ ඔන්න ඔය කියන අවදිවීම සිදු වුණාට පස්සේ එතකොට පමණයි අපට යථා වශයෙන් ලෝකය පේන්න ගන්නේ. නැත්නම් හැම වෙලේම අපි දකින ලෝකයයි කියන්නේ භෞතික වශයෙන් මොකක් හරි තියෙනවා නම් ඒකයි මේ අපි හිතන එකයි අතරේ හැම වෙලේම නොගැලපීමක් ගැටුමක්. එතකොට බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් වල ඔබ හැමදෙනාම දන්නවා
උන්වහන්සේ කියනවා එළඹ සිටි සිහියෙන් යුක්තව ඉන්න මේ මොහොතේ ජීවත් වීමට පුරුදු වෙන්න යථාභූත ඥානය හෙවත් ඇත්ත වශයෙන් පවත්නා තත්වය තේරුම් ගන්න පුළුවන් ඥානය වඩා ගන්න කියලා. එතකොට ඒ සඳහා වන භාවනා තියෙනවා. සතර සතිපට්ඨාන අරගෙන බලන්න ඒකෙදි පුහුණු කරනවා. ඒක ඇත්තටම මේක අභ්‍යාසයක්. අපි හැමදාම ඔබ හැමදෙනාම උදේට ව්‍යායාම් කරනවා කියලා හිතන්න. ඒ ව්‍යායාම් කිරීම හරහා ඔබ ඔබේ ශරීරය එක්තරා විදිහකට සකස් කරනවා. සතිපට්ඨාන භාවනාව ගත්තොත් ඒක ඇත්තටම අපට පුහුණු කරන්නේ හැම මොහොතකම අවදි සිහියෙන් මේ මොහොතේ ජීවත් වීම සඳහා පුහුණු කරන අභ්‍යාසයයි සතිපට්ඨානය. කායානුපස්සන කයෙහි ඇතිවන වෙනස් වීම හුස්මෙන් පටන් ගන්න පුළුවන්. ඉස්සෙල්ලම හුස්ම ගන්න එක පිට කරන එක ගන්න එක මේ විදිහට අපි හිත ඒකේ තියාගෙන විනාඩියක් පුහුණු කරෝතින් අපි ඔන්න පුහුණු කරනවා මේ මොහොතේ ජීවත් වෙන්න. හුස්ම තමයි අපි හැම වෙලේම කරන එකම දේ. අනිත් මොනවා කළත් අපි හුස්ම ගන්න එක නවත්තන්නේ. ඒ හැම වෙලේම මේ මොහොතේ කරන දේ හුස්ම ගැනීම ඒකට හිත යොමාගෙන පුහුණු කරන්න කියලා කියනවා හිත මේ මොහොතේ ජීවත් වෙන්න. ඊළඟට කායානුපස්සනාවේදී ඇවිදිනකොට පියවරක් තියනකොට ඒක දැනගෙන අවබෝධයෙන් ඒ අවධානයෙන් තියන එක. සතර ඉරියව් පවත්වන විටම මේ විදිහට අවදි සිහිය තියාගන්න. එහෙම ගත්තහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අර සංස්කෘතික විදිහට බෞද්ධ වුණු කාලේ මට මේක නිකන් විහිළුවක් වගේ මොකක්ද මේ කරන්නේ මේ ඇයි එහෙම හිතන්නේ කියලා. දැන් දන්නවා ඒක ඒ හතර ඉරියව්ව පවත්වන විදිහ ඒක නෙවෙයි. ඒකෙන් පුහුණු කරනවා අපට මේ මොහොතේ යථාභූත වශයෙන් පවත්නා දේ දකින්න පුළුවන් මට්ටමට හිත පුහුණු කිරීම. දැන් මේ වගේ දේවල් විභාගයක උත්තර පත්‍රයක් ලියන්න පුළුවන් විදිහට දැනගන්නවා කියන එක එකක්. ඒ කියන්නේ අපේ දැනුම් මට්ටමේ හැබැයි අපේ පුහුණුවක් බවට පත් කරගන්න නම් ඒක අපේ චර්යා වෙනසකට යන්න නම් ඒක අපේ පුහුණුවේ කොටසක් කරගන්න ඕන. එතකොට අර භාවනාවේ කරන්නේ ඔන්න ඔය පුහුණුව ඇති කරන එක. එතකොට මම හිතනවා දැන් අපි කතා කරපු දේ අර නිරන්තරයෙන් වෙනස් වෙනවා හේතුඵල සම්බන්ධතා සහිතව තමයි වෙනස් වෙන්නේ. ඔය වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන ශරීරයක් ඇති මම වෙනස් වෙන ඇහැ හරහා වෙනස් වෙන කන හරහා ගත්ත දත්ත මත හදාගත්ත ෆයිල් ඇත්ත වශයෙන් පවත්නා තත්වයක් එක්ක සම්බන්ධ නොවන එකක්. ඒකත් එක්ක ඈත්ුණු එකක් කියන තැන ඉඳලා තමයි අපි තේරුම් ගත යුත්තේ ඇයි අපි අවදි සිහියෙන් මේ මොහොතේ ජීවත් වීමට පුහුණු කළ යුතුය කියලා බුදුහාරු යෝජනා කළේ කියන එක. ඒක නොදැන අපි නිකම් මේ මොහොතට අවදි වෙන්න මේ මොහොතේ ජීවත් වෙන්න අපි හුරු වෙමු කිව්වට මම හිතන්නේ කාටවත් ඒකේ 아무තු අදාළකමක් පේන්නේ නැහැ. මුළු බෞද්ධ ඒ මුළු ඉගැන්වීමේ සන්දර්භගත කළාම බුදුහාරු ඇයි අපිට පුහුණු කරන්න කියලා කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න යථාභූත ඥානය ඇති කරගන්න යෝනිසෝ මනසිකාර මේ හැම වචනයකම තියෙන්නේ අපේ හිත සම්බන්ධව අපේ ලෝකයේ දකින විදිය සම්බන්ධව මේ මොහොතේ අවදි සිහියෙන් ඊටාම ලොකු අවධානයකින් යුක්තව ජීවත් වීම පුහුණු කරන්න කියලා. එතකොට පමණයි අපට අර හේතුඵල ක්‍රියාවලියක් විසින් වෙනස් කරන එක ඇතුලේ අතීත කතා අතීත මතක නැත්නම් අනාගතේ මෙහෙම වෙයි කියන බිය ඕවා එක්ක අපිට මේ මොහොත අහිමි වීමෙන් වළක්වගෙන මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් ඔන්න එක්තරා දුරකට අපේ පදනම මම හිතනවා ශක්තිමත් හේතුඵලවාදය තුල ඇතිවන වෙනස් වීම මේ සන්දර්භය තුල යථාභූත වශයෙන් ඇත්ත වශයෙන් පවත්නාතේ දකින්න පුළුවන් විදිහට අවදි නුවණ ඇති කරගන්න එක කියන තැන. දැන් අපි කතා කරමු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපිට පාඩම් වෙලා තියෙන පදපේලිය. මෙතනදී අපි ඒ අටවැදෑරුම් වෙච්ච පියවර දිහා ආයි බැලුවොත් ඔබට පෙනෙයි ඒකේ නැහැ කිසිම දෙයක් අපි එළිය කරන දේවල්. සම්මා දිට්ඨි කියලා කියන්නේ අපි ලෝකය දකින විදිහ සකස් කරගන්න එක. අපි දැන් මෙතෙක් කතා කරපු එක ඇතුලේ ඇත්තට ඕනෝක තමයි කතා කළේ. ලෝකේ පවත්න හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා, අනිත්‍යයි, හේතුඵල සහ සම්බන්ධතාවයක් තියෙනවා. මෙන්න මේ විදිහට හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙන හේතුඵල සම්බන්ධතා සහිත දෙයක්
කියන එක දැකීම යනු සම්මාදිට්ඨිය. අපි එතකොට සම්මාදිට්ඨිය මේ අනිත් අයගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක මගේ ප්‍රශ්නයක්. මමයි ඒක හදාගන්න ඕන. එතකොට ඒ ඉගැන්වීම හරහා බුදුහාරෝ යෝජනා කරන්නේ අපි එක එක්කෙනාට ඔබ ලෝකයේ දිහා දකින විදිහ මේ විදියට වෙනස් කරගන්න. සම්මාදිට්ඨි. සම්මා සංකප්ප. මේ සම්මා සංකප්ප කියන එකේ කොටස් තුනක් තියෙනවා. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියලා. මේවා මේ වචන වශයෙන් මතක තියා ගැනීම අවශ්‍ය නැහැ. නෙක්ඛම්ම කියන එකයි ගත්තොත් නික්මීම, අත්හැරීම කියන එක. ඒක ආයි සම්බන්ධයි ඔබට තේරෙනවා ඇති සම්මා දිට්ඨිය එක්ක. ඒ කියන්නේ සියලු දේ වෙනස් වෙන, නිරන්තරයෙන් වෙනස් වෙන දේ නම් මම දැඩිව යමක් සම්බන්ධයෙන් අල්ල ගැනීමක් ඇති කරගත්තොත් ඒක අවුලක්. හේතුව වෙනස් වෙන දෙයක් සම්බන්ධයෙන් වෙනස් වෙන දෙයට අපි කැමති වෙන්නේ වෙනස් වීමට නෙවෙයි. අපි කැමති ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපයටයි අපි ආකර්ෂණය වෙන්නේ. කෙනෙකුට වෙන්න පුළුවන්, දෙයකට වෙන්න පුළුවන් අපි ආකර්ෂණය වෙන්නේ අප කැමති ස්වરૂපයක් තියෙනවා. අන්න ඒක නිසායි අපි ඒකට කැමති වෙන්නේ. එතකොට හේතුඵල සහසම්බන්ධතාවය සහිත වෙනස් වෙමින් පවතුන, වෙනස් වෙමින් ආපු ක්‍රියාවලියක එක මොහොතක් නම් මගේ හිතට ආකර්ෂණය වුණේ, ඊළඟ මොහොතේ මේක වෙනස් වෙනකොට ඒකත් එක්ක මගේ ගැටුමක් එනවා. එතකොට නෙක්ඛම්ම සංකප්ප යනු මේක දමා ගහලා වැඩට නෑ යනවා යන්න කියන එක නෙවෙයි. මෙන්න මේ දැක්ම ඇති වුණාට පස්සේ අපි යම් දේ එක්ක, පුද්ගලයින් එක්ක අපේ සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ ඔන්න ඔය පදනමේ ඉඳගෙන. මේ ඉන්න ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. අද මෙහෙම කියපු කෙනා හෙට වෙන විදියකට කියන්න පුළුවන්. එතකොට හේතුඵල සම්බන්ධතා අනුව වෙනස් වෙන්න පුළුවන්ය කියන එක දැනගත්තට පස්සේ ඔන්න නික්මීම හෙවත් දැඩිව අල්වා ගැනීමෙන් තොරව කටයුතු කරන තැනට අපිට එන්න පුළුවන්. ඊට පස්සේ අව්‍යාපාද සංකප්ප කියලා කියන්නේ මේක ඉතාම වැදගත්. ව්‍යාපාදය කියන්නේ තරහා, වෛරය. අපි ව්‍යාපාදයෙන් අයින් වෙනවා කියන එක. ඇයි අපි ව්‍යාපාදයෙන් අයින් වෙන්නේ? හේතුඵල ක්‍රියාවලිය, කියන්නේ හේතුඵල සහසම්බන්ධතා සහිතව නිරන්තරයෙන් වෙනස් වෙමින් යන ලෝකයේ මම කේන්තියකින්, වෛරයකින් කටයුතු කළොතින් ඒ කටයුතු කිරීම හේතුඵල ක්‍රියාවලියක ආරම්භයක් වෙනවා. මම වෛරී සහගතව වචනයක් ප්‍රකාශ කළාට පස්සේ එයින් හිත රිදුණු කෙනා එතන ඉඳලා එයා තුල ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. මට බනින්න පුළුවන්, මට වෛර කරන්න පටන් ගන්න පුළුවන්, ඕකට මොකක් හරි කරන්න ඕන කියලා සැලසුම් කරන්න යන්න පුළුවන්. මගේ ව්‍යාපාදයෙන් යුක්ත මැදිහත් වීම, තරහෙන් යුක්ත මැදිහත් වීම, ඒක අහපු හැම කෙනෙකු තුළම නිරෝගී නොවන ක්‍රියාවලියක ආරම්භයක් වෙනවා. මම තුලත් නිරෝගී නොවන ක්‍රියාවලියක ආරම්භයක් වෙනවා. ඇත්තරම් පළවෙනියට හානි වෙන්නේ මටයි, දෙවනුවයි අනිත් එක්කෙනාට හානි වෙන්නේ. එතකොට ව්‍යාපාදයට යන එක, තරහට යන එක බුදුදහමට අනුව මෝඩ ක්‍රියාවක්. ඇත්තටම සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනේ ප්‍රඥා ගණයටයි අපි ඔය කතා කරපු සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප දෙකම අයිති වෙන්නේ. එතකොට බුදුදහමේ කියන ප්‍රඥාව අනුව කේන්ති ගන්න මිනිහා කියන්නේ ප්‍රඥාව නැති මිනිස්සේ. ඒක තමයි ව්‍යාපාදයෙන් අයින් වෙනවා කියන එක. ඊළඟට එනවා අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ තමයි මම කරන හැම මැදිහත් වීමක්ම අවිහිංසාවාදී මැදිහත් වීමක් කරගන්න එක. එතකොට ඒකත් ආයි හේතුඵල ක්‍රියාවලිය තුල තියන්න පුළුවන්. මම අවිහිංසාවාදී වූ මැදිහත් වීමක් කළ සැනින් එතන ඉඳලා හේතුඵල ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මම සුවපත් කරන සහ මා වටේ ඉන්න අය සුවපත් වෙන. එතකොට මේ හැම එකක්ම අපි සලකලා බලන්න ඕන. අර කියපු හේතුඵල ක්‍රියාවලිය නිරන්තරයෙන් වෙනස් වෙන ලෝකයේ මගේ මැදිහත් වීම මම කරන්නේ මට හානි නොවන සහ අන් කාටවත් හානි නොවන, මට හිතකර සහ අන් හැම දෙනාට හිතකර. එතකොට දැන් ඔබට මෙතනින් එහාට අපේ කාලය වේගයෙන් ගත වෙලා යනවා. එතකොට දැන් මෙතනින් එහාට මම හිතනවා ඒ අටවැදෑරුම් හැම කාරණයක්ම සම්මා වාචා, යහපත් වචනය. එතකොට යහපත් වචනයක් මම කතා කළ සැනින් ඒක මට සතුට ගෙන එනවා. ඒ වචනයෙන් තව කවුරු හරි සුවපත් වෙනවා.
එතකොට එතන ඉඳලා හේතුඵල ක්‍රියාවලිය දිගට ආරම්භ වෙනවා යහපත් අතට. එතකොට දැන් ඔබට පේනව ඇති බුදුහාමුදුරු අවුරුදු 45ක් තිස්සේ ලෝකයේ ඇවිදිමින් මිනිසුන් අතර යමින් කියා දෙන්න උත්සාහ කළ පණිවිඩය යනු මැරිලා බව ගානක් ගිහිල්ලා මෛත්‍රී බුදුහාරු දැකලා මොකක් හරි කරගන්න වැඩක් ගැන නෙවෙයි බුදුහාරු කතා කරලා තියෙන්නේ. අපි එක එක්කෙනාට මේ මොහොතේ අද මේ ජීවිතේදී සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් සහ මා අවට ඉන්නා මිනිසුන්ට අන්ජීවීන්ට සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් මේ මොහොතේ ඉන්නා මිනිස්සෙයින්ටම මේ ජීවිතේ මේ ඉන්න හැටියටම උත්තරීතර මිනිස්සෙයින් උත්තම වූ මිනිස්සෙයින් බවට පත් වෙන්න පුළුවන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් අන්න ඒ සඳහා වන වැඩපිළිවෙලයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. මම හිතන්නේ ඕන තරම් වචන තියෙනවා මම ඔබට මඟ පෙන්වන්න විතරයි ඒක යන්නේක ඔයාගේ වැඩක් කියලා. එතකොට මම හිතනවා අද දවසේ අපි මේ කරපු සාකච්ඡාව ඔබ හැමදෙනාම හොඳින් හිතන්න පුළුවන් පිරිසක් මේ සාකච්ඡාව මම හිතනවා අලුත් ආරම්භයක් වෙනවා නම් අලුත් විදිහකට ජීවිතයේ දකින මම හිතනවා මේ වැඩසටහන ඔබ හැමදෙනාම මේ සංවිධානය කරපු ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ගත උත්සාහය ඊටාම සාර්ථක එකක් වෙයි. ඒ වගේම වෙසක් දවසේ මේ විදිහට බුදුහාමුදුරුවෝ ගැන අපි ස්මරණය කරන එක මේ විදිහට බුදුහාමුදුරුවෝ දකින්න ගත්තාම ඇත්තටම බුදුහාරු අපිට ඇත්තටම පේන්න ගනීවි. බුදුහාර එක කිය දේශනා කළාම තියෙනවා යෝ ධම්මං පස්සති යමෙක් මගේ ධර්මයේ දකින්නවද සෝ මම් පස්සති යා මාව දකින්නවා යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යමෙක් මගේ ධර්මයේ දකින්නවද ඒ තැනත්තා හේතුඵල ක්‍රියාවලිය දකින්නවා කියලා. එතකොට හේතුඵල ක්‍රියාවලිය දකින ඔබ බුදුන් දකිනවා. ධර්මය දකින ඔබ හේතුඵලවාදය දකිනවා. එතකොට මම හිතනවා මේ සාකච්ඡාව වැදගත් එකක් වෙයි කියලා. සාමාන්‍යයෙන් මම ගෙදරක ධර්ම දේශනාවක් කළොත් ඔය 3 මාසෙ වගේ මම කියන දේ තමයි මේ ධර්ම දේශනාව නෙවෙයි පින්කම. හිතන්න එපා බණ තමයි පින්කම කියලා. මේ ධර්ම දේශනාව පින්කමට අවශ්‍ය පදනම හෙට ඉඳලා කටයුතු කරන ඔබ තමයි පින්කම කරන්නේ. ඔබේ ජීවත් වන විදිය, හිතන විදිය, වචන හසුරවන විදිය මේවා වෙනස් කර ගැනීම ඔස්සේ තමයි පින්කම තියෙන්නේ කියලා. මම හිතනවා වෙසක් දවසේ බුදුහාමුදුරුවෝ සම්බන්ධයෙන් වන ස්මරණය කරන්න බුදුහාමුදුරුවෝ මොකක්ද ලෝකයට කතා කළේ කොහොමද බුදුදහම මේ පරිසරයේ ජීව පද්ධතිය මේ හැම එකක් එක්කම බෙදා හදාගත්ත ජීවිතයක් ගැන කතා කරපු එක. ඒ වගේම හේතුඵලවාදයක සාකච්ඡාවේදී මට ගේන්න බැරි වුණා. ඒ හේතුඵල ක්‍රියාවලිය තුල කතා කරනවා අපි කවුරුවත් මේ කිසිවක ස්වාමියෝ නෙවෙයි. අපි මේ පද්ධතියක එකිනෙක මත යැපෙන පිරිසක්. එක තැනක කඩා වැටුණත් තැනක් අනිත් පැත්තට එක බලපාන නිසා පරිසරය රැක ගැනීම අන්ජීවීන්ගේ ජීවත් වීම මේ සියල්ල අප සියලු දෙනාගේ ජීවත් වීම එක්ක අදාළයි. මම හිතනවා අපේ සාකච්ඡාව අන්තිම හරියට එනකොට ලංකාවේ ලොකු වැස්සකුත් එනවා අකුණු ගහන්න හැම පටන් ගන්නවා. ඉතින් මම ඔබ හැම දෙනාටම මේ වෙසක් දවසේ ආශිර්වාද කරනවා සන්තෝෂෙන් සැනසීමෙන් අර හේතුඵල ක්‍රියාවලියට ලෝකයේ වෙනස් වෙන ගමනට ඔබ හැම කෙනෙකුටම හොඳ මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ මැදිහත් වීම සඳහා මේ සාකච්ඡාව පදනමක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනාටම සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ස්වාමීන් වහන්සේ විසින් අපට මඟ පෙන්වා කියලා දෙන්නට යෙදුණා වූ මේ නිර්මල ධර්මය අපගේ අධ්‍යාපන කටයුතු හා ජීවිතයේ අනිකුත් කටයුතු තුළදී කොහොමද සාර්ථකව කරගෙන යාමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වාමීන් වහන්සේ විසින් මේ කරගෙන යනු ලබන ශාසනික සේවාව විශේෂයෙන් මම හිතන්නේ අපේ ඇකඩමික් අංශේ නැත්නම් විශ්වවිද්‍යාලවල අනිත් ශිෂ්‍යයින්ට දැනුම ලබා දීම හා සමාජීය වශයෙන් කටයුතු කරනවා රාහුල ආයතනයේ ඒ මඟ පෙන්වීමේ කටයුතු කරගෙන යාම ඉතින් ඒවාට চিරාත් කාලයක් කරගෙන යාම සඳහා බොහෝන්සිර නිරෝගී සම්පන්නිය දීර්ඝායු අප සියලු දෙනා විසින්ම ප්‍රාර්ථනා කරනු ලබනවා.
අවසාන වශයෙන් අප සියලු දෙනාටම මේ විදිහට ඊටාම අර්ථවත් විදිහට හා ප්‍රායෝගික වශයෙන් නිවැරදි විදිහට ධර්ම දේශනා කළ පූජ්‍යපාද ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූර්වකව පාදහමි වන්දනින් යුතු අපගේ ගෞරවය පූජනා කරලා ලබන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතන අද මේන් පස්සේ අපිට ධර්ම දේශනය නිමාවට පත් කරනු ලබනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.